තෙරුවන් සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලෙහි දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සුව පිණිස මුළුලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය අහසලක සීල විමල පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නහඳ පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වයේ ලබා දෙන්නට යෙදෙන්නේ හුරිකඩුව නැගෙනහිර මැණික්හින්න ලිපිනෙහි පදිංචි විශ්‍රාමික කෘෂි රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂක WMLB විජේසේකර මහතා සමග විශ්‍රාමික පාඨශාලාචාර්යිනී කාන්ති රත්නායක මහත්මිය ඇතුළු එම පවුලේ පින්වත් පිරිස විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බාරාහවේ පංචක්ඛන්ධා බාරහාරෝච පුග්ගලෝ භාරදානං දුක්ඛං ලෝකේ බාරනික්ඛේපනං සුකන්ති. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, ඔබ හැම දිනාම මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ ධර්ම දේශනාවේ සදැහැති දායකත්වය ගෙන කටයුතු කරන්නේ හුරිකඩුව නැගෙනහිර මැණික්කින්න පදිංචි විශ්‍රාමික කෘෂි රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂක WMLB විජේසේකර මහත්මයා සහ විශ්‍රාමික පාඨශාලාචාර්යිනී කාන්ති රත්නායක මහත්මිය ඇතුළු පවුලේ සදැහැති පින්වත් පිරිස එකතු වෙලා බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ උතුම් ධර්ම දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ ඇත්තන්ගේ ධර්ම දේශනා අරමුණු සිහි කරමින් අපි දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය හැම වෙලාවකම අපේ ජීවිතේ සුවපත් කර ගැනීම ඉලක්ක කරගෙනම දේශනා කරපු දේශනාවක්. බුදුදහම ඊටාම ගැඹුරින් විමර්ශනය කරලා බලනකොට බුදුදහමේ ප්‍රමුඛ ඉලක්කය මේ විවිධ දැනුම් පරාසයන් ගැන උගන්වන එක නෙමෙයි. බුදුදහමේ ප්‍රධාන පෙළේ ඉලක්කය තමයි සංසාර දුක ඉවර කරගන්න උදව් කරන එක. ඒතොර අපි ඉදිරියේ තියෙන බරපතලම විශාලම ගැටලුව මොකද්ද?
විශාලම ගැටලුව තමයි ජරා මරණ දුක. ඒක තමයි අපි ඉදිරියේ තියෙන බරපතලම ගැටලුව. ඒකට වඩා ලොකු ගැටලුවක් තවත් අපිට හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඒක අපි ඉදිරියේ තියෙන විශාල ගැටලුවක්. දැන් අද මම දේශනා කරන මේ දේශනාව ඇත්තටම කෙලින්ම විමුක්තියට සම්බන්ධයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව එක එක ඉලක්ක තියෙන්න පුළුවන් ඒ සමාජයට කියද්දී. උන්වහන්සේ දේශනා කරපු දේශනාව විවිධ පරාසවලින් ග්‍රහණය කරගන්න පුළුවන්. හැබැයි විමුක්තියට උදව් වෙන දැනුම හැර බුදුරජාණන් වහන්සේ වෙන මොකුත් කියලා නැහැ. ඒකනේ අර දේශනාවක් තියෙන්නේ. උන්වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ විශාල සින්සපා වනයේ වගේ විස්මිත අවබෝධයක් මට තියෙනවා. හැබැයි මහණෙනි මම නුඹලාට කියන සීමාව හරියට මේ අතට ගත්ත ඇටේරියා මිට වගේ බොහොම ටිකයි කියනවා. ඒ වගේ ටිකක් මහණෙනි මම ඔබලාට දේශනා කරන්න හේතුවකට කියනවා. ඇයි මේ ලෝකේ විවිධ දැනුම් පරාස තිබුණට විමුක්තියට උදව් වෙන්නේ අතට ගත්ත ඇටේරියා මිටක් වගේ ඊටාම ස්වල්ප ප්‍රමාණයක් පින්වත්. ඒ නිසා මේ ස්වල්ප ප්‍රමාණයට සම්බන්ධ ඍජු දේශනාවක් අද ඔබට මේ දේශනාවෙන් ඇහෙනවා. මේක ටිකක් ගැඹුරුයි අද මේ දේශනාව. හැබැයි හොඳට විමසනකොට මේ ධර්මපරියාය මොන තරම් සුන්දර එකක්ද, මේ ධර්මයේ අපේ ජීවිතයට මොන තරම් වටිනවද කියන කාරණේ ඔබට අදහසක් ගන්න පුළුවන්. පින්වත්නි, දුක කියලා කියන එක අකුලලා කිව්වොත්, එක වචනයකින් කිව්වොත් මොකද්ද? දුක කියන එක විස්තර කරන්නේ නැතුව එක වචනයකින් කියනවා. එක වචනයකින් කිව්වොත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මම හකුලලා නුඹලාට දුක කියන්නම්. අකුලලා මන් දුක කියන්නම්. අකුලලා කියනකොට සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි මං අකුලලා කිව්වොත් ඔබට සංක්ෂිප්තව කිව්වොත් මොකද්ද දුක කියන්නේ? පංච උපාදානස්කන්ධේ තමයි දුක කියලා කියන්නේ. අකුලලා කිව්වා. එතකොට එහෙමනම් දුක අවබෝධ කරගන්න තියෙන්නේ වෙන මේ පරිබාහිර ලෝකයකින් නෙමෙයි, මේ අපි අභ්‍යන්තරයේම පංච උපාදානස්කන්ධය ඔස්සේ තමයි දුක අවබෝධ කරගන්න තියෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ලෝකය කියලත් පැනෙව්වේ මේ පංච උපාදානස්කන්ධයටමයි පින්වත්නි. તો ලෝකය කියලා වෙන වෙන දේවල් හොයන්න දෙයක් නැහැ. මහණින් ඕකට තියෙනවා ලස්සන දේශනාවක් රෝහිතස්ස සූත්‍රය කියලා. ඒ දේශනාවේ මතක් කරනවා මහණෙනි මම මේ බඹයක් පමණ වූ කලෙබරේටම ලෝකයේ පනවමි, ලෝක සමුදය පනවමි, ලෝක නිරෝධය පනවමි, ලෝක නිරෝධගාමිනී පටිපදාව පනවමි කියලා තමයි දේශනාව පටන් ගන්න. එතකොට ලෝකයේ දැනුම ගැන වෙන කොහෙන්වත් හොයන්න දෙයක් නැහැ. මේ Taman දිහා බලාගෙන ඉන්නකොට අවබෝධයටපත් වෙනවා. මේ දේශනාව කිලින්ම අවබෝධය ඉලක්ක කරගෙන කරන්නේ. පින්වත්නි, මේ ජීවිතේ සියුම් දර්ශනේ පහල කර ගන්නවා නම් මේ ඒකට මේ බුද්ධ පූජාවලින් බෝධි පූජාවලින් විශාල උදව්වක් ලැබෙන්නේ නැහැ. ඒක නරක නෑ. ඒකත් හොඳයි. හැබැයි මේ ගැඹුරින් මේ ජීවිතය පිළිබඳ අවබෝධය හදා ගන්නවා නම් ඊට වඩා වැඩි දෙයක් අපේ ජීවිතේ තියෙන්න ඕන. දැන් එතකොට මේ දේශනාව සම්පූර්ණයෙන්ම ඔබේ ජීවිතයට ගලපා බලන්න පුළුවන්. දැන් මම ඔබට දේශනා කරපු ගාථාව ගැන මම ඔබට කියන්න. පළවෙනියෙන් මේ ගාථාව තියෙන්නේ පින්වත්නි බාර සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා බාරාහවේ පංචක්ඛන්දා. මහණෙනි මම බර ගැන නුඹලාට කියන්නම්. ඒ වගේම මහණෙනි මම නුඹලාට මේ බර ගෙනියන්නේ කවුද කියලා මං කියන්නම්. ඒ වගේම මං ඔබට කියන්නම් බර උස්සගෙන ඉන්නවා කියන්නේ මොකද්ද කියලාත් මං ඔබට කියන්නම් කියනවා. බර බිම තිබ්බා කියලා කියන්නේ මොකද්ද කියලාත් මං කියන්නම් කියනවා. හොඳට අහගන්න කියනවා. එතකොට මේ ලෝකේ බර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බාරාහබේ පංචස්කන්ධා. මහණෙනි බර කියලා කියන්නේ මේ පංචස්කන්ධේට. එතකොට බර උස්සගෙන ඉන්නේ කවුද? බර උස්සගෙන ඉන්නේ බාරහාරෝච පුද්ගලෝ. බර උස්සගෙන ඉන්නේ පුද්ගලයා. එතකොට මේ පුද්ගලයා කියලා කියනකොට මේ පුද්ගල භාවය නිසා තමයි මේ බර උස්සගෙන යන්නේ. අන්න එහෙම ගත්තොත් වඩාත් නිවැරදි. එතකොට මේ
පංච උපාදානස්කන්ධය ඔසෝගෙන යන්නේ මොකක් නිසාද? මේ පංච උපාදානස්කන්ධය ඔසෝගෙන යන්නේ සත්ව පුද්ගල භාවය නිසා. යම් දවසක සත්ව පුද්ගල භාවයේ නැති වෙලා ගියොත් එදාට පංච උපාදානස්කන්ධේ බර බිම තිබ්බා වෙනවා. එතකොට බර ඉසිලීම කියන බර උස්සගෙන ඉන්නවා කියලා කියන්නේ තණ්හාවට. බර උස්සගෙන ඉන්නවා කියන්නේ මොකද්ද? තණ්හාවට කියන වචනය. බර බිම තිබ්බා කියලා කියන්නේ තණ්හාවේ නිරෝධයට. එතකොට මේ ලෝකයේ තියෙන බර මොකක්ද? ආධ්‍යාත්මික ගැඹුරු ධර්මයේ අනුව බැලුවම් පස්සේ මේ ඔබට තියෙන බර මොනවද කියලා ඇහුවොත් දැන් ගොඩාක් දෙනෙක් කියන්න පුළුවන් මේ ආර්ථික බරක් අපිට තියෙනවා, දරුවන්ගේ බර තියෙනවා, මේ විදිහට කියන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොටම වඩා මේ භවයේ ඉපදෙමින් මැරෙමින් යන ගමනේදී පින්වත්නි ඔබ උස්සගෙන ඉන්න බර තමයි මොකද්ද? මේ පංච උපාදානස්කන්ධේ නම් වූ බර. එතකොට මේක විස්තර කර විමසා බලනකොට මේ බර බිම තිබ්බා වෙනවා. දැන් අපිට මෙච්චර කල් බැරි වුණේ මේ බර බිම තියෙන වැඩපිළිවෙලක් හොයාගන්නනේ. ඒතර බුදු කෙනෙක් මතු කරන්නේ මේ බර බිම තියෙන විදිය ගැන. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේට ඕන උන්නේ මේ බුද්ධ පූජාව තියෙන විදිය ගැන කියන්නේ. බෝධි පූජා තියෙන විදිය ගැන. ලෝකේ තියෙන ලොකු පූජා 84000 පූජා, පෙන් පූජා, පහන් පූජා මේ ඔක්කොම අපි සංස්කෘතිකව හදාගත්ත දේවල්. ඒවා නරක නෑ. ඒවත් ඉතින් හොඳයි. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේගේ ප්‍රමුඛ ඉලක්කය ඇත්තටම පින්වත්නි නිවන කියලා කියන්නේ මේ මොහොතේ අත්දකින්න ලැබෙන සුන්දර මුණ ගැහිම. ඒතකොට දැන් බලන්න මේ විදිහට දැන් අපි ඇත්තටම කැමතිනේ මේ දුක නිවා ගන්න. දැන් ලංකාවේ ඉන්නවා මේ දුක මේ ප්‍රශ්නේ විසඳ ගන්න අවංකව කැමති අය. ඒකට ඒ අයට අද මේ දේශනාව හරිම වැදගත්. පින්වත්නි මේ ලෝකේ පෘථග්ජන සත්වයේ සෝතාපන්න වීම දක්වා එන්නේ පින්වත්නි මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය දකින්නකොට. එතකොට මාර්ගඵල ලැබපු කෙනෙක් මේ අපි අද දේශනා කරන දේශනාව විදියට හිතන්න පටන් ගත්තොත් එයා ස්ථීරව අරහත්ත්වයටපත් වෙනවා. එතකොට එයා ඒ කියන්නේ අරහත්ත්වයටපත් වීම දක්වා යන වැඩපිළිවෙල තමයි මේ ඔබට කියන්නේ. දැන් පින්වත්නි ඕකේ ලස්සන දෙයක් තමයි මේ ජීවිතේ මේ පංචස්කන්ධේ අනාත්ම ලක්ෂණේ දකින්න එක. මොකක් දකින්න එකද? පංචස්කන්ධේ අනාත්ම ලක්ෂණේ දකින්න එක. පින්වත්නි මේ අත්දකින්න හැම සිද්ධියකම පංචස්කන්ධේ හොඳට අහන්න මේ කියන එක විමස අහන්න ඕන නැත්තම් තේරෙන්නේ නැහැ. හැබැයි මේක හරියට අල්ලගත්තොත් මේ තමයි සුන්දරම ධර්මපරියාය. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේ පංචස්කන්ධේ අනාත්ම ලක්ෂණේ දකින්නකොට තමයි හිත ශූන්‍යත්වයටපත් වෙන්නේ කියලා. ඒ වගේම තමයි සෝතාපන්න වෙච්ච ශ්‍රාවකේ පංචස්කන්ධයේ අනාත්ම ලක්ෂණේ දැක්කොත් එයා අරහත්ත්වයටපත් වෙනවා කියන්නේ. ඒතකොට මේ අනාත්ම ලක්ෂණේ දකින්න විදිය ගැන මම ඔබට බොහොම සරලව අද මේ දේශනාවේදී කියලා දෙනවා. එතකොට ඔබ ගෙදර ගිහින් මේ හැම වෙලාවකම මේ විදියට කල්පනා කරලා බලන්න ඕනේ. එතකොට Tamanට තේරෙනවා මම නිවෙනවා කියලා. මං කැළඹි හිටියේ මම මේ පුදුම විදියට මගේ අභ්‍යන්තරයේ නිවීමක් තියෙනවනේ කියලා Tamanටම තේරෙන්න පටන් ගන්නවා පින්වත්නි. ආයේ පන්සලට ගිහින් ආරාමයට ගිහින් ඔය කැලෑවලට ගිහින් එක හාමුදුරුවරුන්ගෙන් භාවනා කරන අයගෙන් අහන්න ඕනේ. දැන් මම භාවනා කරනවා. මම කොච්චර නිවිලාද? මම සෝතාපන්න වෙලාද කියලා අහන්න ඕනේ. Tamanට තේරෙනවා මං කැළඹෙන එක මගේ අඩුයිනේ කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. දැන් බලන්න පින්වත්නි මේ ලෝකේ ඔන්න හොඳට කල්පනා කරන්න මේ කියන දේවල්. මේ ලෝකේ පින්වත්නි පංචස්කන්ධයේ ඇතිවි නැතිවි යාමක් විතරයි තියෙන්නේ. ඊට වඩා වෙන මොකුත් නැහැ. මේ හැම අත්දැකීමක් තුළම පංචස්කන්ධයේ ඇතිවි නැතිවි යාමක් විතරයි තියෙන්නේ. ඊට වඩා මොකක්වත් නැහැ. දැන් මම මේ කියන එක තේරෙනවද? නෑ ඔක විස්තර කරගන්නකොට ඔන්න තේරෙයි. දැන් මේ බණ අහනකොට පවා පින්වත්නි පංචස්කන්ධයන්ගේ ඇතිවි නැතිවි යාමක් හැර ඊට වඩා වෙන මොකක්වත් නැහැ. දැන් බණ අහනකොට ඒ ක්‍රියාවලිය තමයි වෙන්නේ. ඔන්න බලන්න දැන් ඔන්න බණ අහනවා. මම මේ කියන බණ ඔබට ඇහෙනවා. ඇහෙනකොට මොකද්ද? දැන් පංචස්කන්ධය කියන්නේ මොකද්ද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. එතකොට ඔන්න ඔය ටික තමයි අවබෝධ කරගන්න තියෙන්නේ පින්වත්නි.
එතකොට ඔන්න ඔය නාම ධර්මයන්ගේ පහළවීමක් කර බණ අහනකොට හරි කනකොට හරි බොනකොට හරි අඳිනකොට පළඳිනකොට මේ කුමන ක්‍රියාකාරකමක් කළත් පින්වත්නි වෙලා තියෙන්නේ හුදු නාම ධර්මයන් ටිකක ඇතිවි නැතිවි යාමක් හැර වෙන මොකක්වත් වෙලා නැහැ. එතකොට ඒ විදිහට දකින්න පටන් ගත්තම තේරෙනවා බණ ඒ කියන්නේ බණ ශ්‍රවණය කිරීමක් තිබ්බට බණ ශ්‍රවණය කරන්නෙක් නැහැ කියලා. ඒ කියන්නේ දැන් මේක අපි දකින්න ඕන මොකක් මුල් කරගෙනද? මේක දකින්න ඕන පින්වත්නි අපේ තියෙන මේ සත්වපුද්ගල භාවය දුරු කරගන්න. මොකටද දකින්න ඕන? ඒතර සත්වපුද්ගල භාවය නිසා තමයි තණ්හාවෙන් බැඳිලා අවිද්‍යාවට අහු වෙලා මේ භව ගමන ඇතිවි නැතිවි යන්නේ. ඒතර යම් දවසක සත්වපුද්ගල භාවයේ දුරු වෙලා ගියොත් එහෙම යාගේ ගමන නවතිනවා. එහෙමනම් සත්වපුද්ගල භාවයේ දකින්න තමයි පින්වත්නි අපි පුළුවන් තරම් මේ විදියට සමීපව බලන්න පටන් ගන්න ඕන. ඒතර ඔන්න පංචස්කන්ධයේ ඇතිවි නැතිවි යාමක් තමයි තියෙන්නේ. හුදු නාම ධර්මයන් ටිකක පැවැත්මක් විතරයි තියෙන්නේ. එහෙම නැතු බණ අහන කෙනෙක් නැහැ. බණ අහන වෙලාවෙත් ඒක තමයි වෙන්නේ. දැන් බණ අහන වෙලාවෙ ඒක වෙන්නේ කියලා කොහොමද කියලා අපි බලමු. ඔන්න දැන් ඔබට මම මේ කියන දේශනාව ඔබට ඇහෙනවා. එහෙනකොට ඔන්න ඔබ තුල මොකද්ද පහළ වුනේ? විඥානස්කන්ධේ පහළවීමක් වුණා. සෝත විඥානේ පහළ වුණා නේද? මේ බණ අහගෙන ඉන්නකොට සෝත විඥානේ පහළ වෙනවා. ඔන්න එතකොට විඥානස්කන්ධය පහළ වුණා. හැබැයි අර කියන පිළිවෙලට නෙමෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පිළිවෙලට නෙමෙයි. ඔන්න පළවෙනියෙන් මොකද්ද පහළ වුනේ? ඔන්න බණ අහගෙන ඉන්නකොට සෝත විඥානේ මනෝ විඥානේ ආදී විඥානේ පහළ වුණා. එතකොට මේ බණ ටික හොඳට අහගෙන ඉන්නකොට ඔන්න බණ ටික අඳුන ගන්නවා. මේ කියන්නේ මේ අහවල් දේශනාව. මේ බණ කියන්නේ අර අහවල් හාමුදුරුවෝ. ඒ විදිහට අඳුන ගන්නවා. ඒ මොකද්ද පහළ වුනේ? හඳුනා ගැනීම තුල සංඥා ස්කන්ධේ පහළ වීම. සංඥාව කියන්නේ හඳුන ගන්නවා කියන එකනේ. ඔන්න සංඥා ස්කන්ධේ පහළ වීම. ඊට පස්සේ මේ බණ ටික අහගෙන යනකොට පින්වත්නි ඔන්න සැප වේදනාවක් උපදිනවා. සමහර විට මේ බණ බොහොම නීරස කෙනෙකුට දුක් වේදනාවක් උපදින්නත් පුළුවන්. ගොඩාක් වෙලාවට ධර්ම ශ්‍රවණී කරනකොට උපදින්නේ පින්වත්නි නිරාමිස සුඛ වේදනාව. මොන වේදනාවක්ද? නිරාමිස සුඛ වේදනාව. එතකොට මේ බණ අහගෙන ඉන්නකොට නිරාමිස සුඛ වේදනාවක් හිතේ උපදිනවා. නිරාමිස සුඛ වේදනාවක් උපදිනවා කියන්නේ මොකක්ද ඒ පහළ වුනේ? වේදනා ස්කන්ධේ පහළ වීම. ඊට පස්සේ පින්වත්නි ඔන්න හිතේ ශ්‍රද්ධාව වැඩිගෙන එන්න පුළුවන්. ධම්ම විජය වැඩිගෙන එන්න පුළුවන්. ප්‍රඥාව මෝරගෙන එන්න පුළුවන්. ඒවා තමයි සංකාර. ඊට පස්සේ පින්වත්නි ඔන්න රූපස්කන්ධේ පහළ වීම. ඊට අනුව රූපස්කන්ධේ පහළ වීමක් වෙනවා. ඒ කියන්නේ පින්වත්නි ඔබ දන්නවා ඇති දැන් මේ දේශනාව ගැඹුරුයි කිව්වේ ඒකයි. නාම ධර්මයන් ඇසුරෙන් පින්වත්නි රූප ධර්මයන් පහළ වෙනවා. ඒවට කියනවා චිත්තජ රූප කියලා. මොකක්ද ඒකට කියන්නේ? චිත්තජ රූප. නාම ධර්මයන් ඇසුරෙන් රූප ධර්මයන් පහළ වෙනවා. එතකොට නාම ධර්මයන් ඇසුරෙන් රූප ධර්මයන් පහළ වෙනකොට පින්වත්නි ඊට අනුව වෙනස් වීම ඇති වෙනවනේ. දැන් මෛත්‍රිය වගේ භාවනාවක් කරනකොට ඉරියව් වල හරි ප්‍රසන්න බවක්, ශාන්ත බවක්, මේ එයාගේ කිසි කලබලයක් නැහැ. ඒක බාහිරින් පේනව නේද? එතකොට ඒකට කියන්නේ චිත්තජ රූප කියලා. කියන්නේ නාම ධර්මයන් ඇසුරෙන් රූප ධර්මයන් පහළ වුණා. දැන් බලන්න මේ බණ ටික අහගෙන ඉද්දී මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමක් හැර ඊට වඩා වෙන මොකුත් වෙලා නැහැ. බණ අහගෙන ඉන්නකොට ඔන්න සෝත විඥානේ පහළ වුණා, විඥානස්කන්ධයක් පහළ වුණා. ඊට පස්සේ බණ ටික අඳුනගත්තා මේ අහවල් බණ කියලා. එතකොට මොකද්ද? සංඥාස්කන්ධේ පහළ වීම. ඊට පස්සේ බණ නිසා සැප වේදනාවක් උපන්නා, වේදනාස්කන්ධේ පහළ වීම. ඒ සැප වේදනාව මුල් කරගෙන හිතේ සද්ධාාවක් උපන්නා, හිතේ ධම්මවිජේ බොජ්ජංගයක් උපන්නා, ඒ වගේම ප්‍රඥාවක් මේරුවා. ඒ තමයි සංස්කාර. සංස්කාර ස්කන්ධේ පහළ වීම. ඊට අනුව පින්වත්නි නාම ධර්මයන් ඇසුරෙන් රූප ධර්මයන් පහළ වුණා. ඒකට කියන රූපස්කන්ධය කියලා. දැන් බලන්න මේ බණ අහගෙන ඉන්නකොට එතකොට තමන්ගේ ඇතුලේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාමක් විතරයි වෙලා තියෙන. ඊට වඩා වෙන මොකක්වත් වෙලා නැහැ. භාවනා කරනකොටත් ওই ටික තමයි වෙන්නේ. ඒතර භාවනාවක් කරන අපි නිකන් භාවනාවක් ගැන හිතමු. ඔන්න දැන් මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය වඩනකොට පින්වත්නි ඔන්න මොකද්ද පහළ වුනේ? මෛත්‍රිය වඩනකොටම එයා හේම වාඩි වෙලා ඔන්න මෛත්‍රිය වඩනකොට
මනෝ විඥානේ පහළ වෙනවා. සමහරට සෝත විඥානේ පහළ වෙන්නත් පුළුවන්. මම දුක් නැත්තේක් වෙම්වා, බිය නැත්තේක් වෙම්වා කියා වඩනව නේද? ඒ කියා වඩනකොට මොකද්ද වෙන්නේ? සෝත විඥානේ පහළ වෙන්නේ. විඥානස්කන්ධයක් ඇති වෙලා තියෙන මේ භාවනාවක් ගැන මෙතන වැඩිමක් ගැන මම භාවනා කරනවා කියලා හිතාගෙන හිටියට. ඒතර මම භාවනා කරනවා කියන එක තුල පවා සංකාර වෙන්නේ. ඒතර මේ දේශනාව ඔබට නැවත නැවත ඇහෙනකොට ඔබට තේරෙවි මේක තමයි ඇත්තටම මේ ලෝකයේ වෙන ක්‍රියාවලිය කියලා. ඊට පස්සේ පින්වත්නි ඔන්න සෝත විඥානේ, මනෝ විඥානේ ආදී විඥානස්කන්ධේ පහළ වුණා. ඊට පස්සේ මේ භාවනාව කරගෙන යනකොට හඳුන ගන්නවා. හඳුන ගන්නවා කියන්නේ මඳහත් සත්වයෝ, අහිතවත් සත්වයෝ, හිතවත් සත්වයෝ, උඩු දිසා භාග සත්වයෝ, දකුණු දිසා භාග සත්වයෝ මේ විදිහට හඳුන ගන්නවා නේද භාවනාව තුළ. හඳුනා ගන්නකොට මොකද්ද වෙලා තියෙන්නේ? සංඥා ස්කන්ධේ පහළ වීමක් වෙලා තියෙන්නේ. සංඥාව කියන්නේ හඳුනා ගන්නවා කියන එකනේ. එතකොට මේ හඳුනා ගැනීම තුළ ඔන්න යාගේ හිතේ ඊට පස්සේ ඔන්න භාවනාව තුලත් නිරාමිස සැප වේදනාවක් උපන්නා. මොකද්ද? නිරාමිස සැප වේදනාව. ඒ භාවනාව තුළ චිත්ත සමාධියක් ඉපදිලා හිතේ නිරාමිස බවක්, ප්‍රීතියක් උපන්නා. එතකොට නිරාමිස සැප වේදනාවක් තමයි ඒ මොහොතේ උපන්නේ. ඊට පස්සේ භාවනාවට අනුව Tamanගේ හිතේ සමාධියක් උපදින්න පුළුවන්. ඒ වගේ මේ භාවනාවට අනුව පින්වත්නි යාගේ හිතේ ශ්‍රද්ධාවක් උපදින්න පුළුවන්. ඒ වගේම යාගේ හිතේ ප්‍රීතියක් උපදින්න පුළුවන්. එයාගේ හිතේ මේ විදියට උපදින සංකාර වලට අනුව ඒ වෙලාවේ ඇවිත් වෙලා තියෙන සංකාර ස්කන්ධේ පහළ වීම. ඊට අනුව දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඊට අනුව නාම ධර්මයන් ඇසුරෙන් රූප ධර්මයන් පහළ වෙනවා. ඒකට මොකද්ද මම වචනයක් කිව්වේ? චිත්තජ රූප කියලා කිව්වා. එතකොට ඒකට අනුව පින්වත්නි ඔන්න රූප ධර්මයන්ගේ පහළ වීමක් වෙනවා. මෛත්‍රිය වඩනකොට ඉරියව් හරි ප්‍රසන්නයි. මූණේ වෙනස්කම් ඇති වෙනවා. එයා කතා බහ කරනකොට හරිම ශාන්තයි. පුදුම නිවීමක් තියෙන්නේ. මෛත්‍රිය වගේ භාවනාවක්. එතකොට මිනිසුන්ට ප්‍රිය භාවයක් උපදිනවා. බාහිර පෙනුමේ. ඒ වගේම දෙවියන්ට පවා ප්‍රිය භාවයක් උපදිනවා. මනුස්සානම් පියෝ හෝති, අමනුස්සානම් පියෝ හෝති. එතකොට මේ විදියට පින්වත්නි නාම ධර්මයන් ඇසුරෙන් රූප ධර්මයන්ගේ පහළවීමක් වෙලා. දැන් බලන්න පින්වත්නි භාවනා කරනවා මම භාවනා කරනවා කිව්වට භාවනා කරන්නෙක් හිටියට ඒ කියන්නේ පින්වත්නි භාවනාව වැඩුණට භාවනාව කරන්නෙක් එතන ඉඳලා නැහැ. වෙලා තියෙන්නේ ඇත්තටම මොකද්ද? ඇත්තටම වෙලා තියෙන්නේ හුදු නාම ධර්මයන් ටිකක. ඒ කියන්නේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාමක් විතරයි තියෙන්නේ. අන්න ඔය විදියට දකින්නකොට තේරෙනවා ඇත්තටම මේකේ සත්පුද්ගල භාවයක් නෑ. මේ පංචස්කන්ධ ධර්ම ටිකක් ඇති වෙනවා නැති වෙනවා. ඕක තමයි වෙන්නේ කියලා තේරෙනවා. ඔය හැම අත්දැකීමක් තුලම ඕක දකින්න පින්වත්නි. ඔය විදියට හොඳට කල්පනා කරන්නකො හැම අත්දැකීමක් තුලම. පටිඝ සම්පයුක්ත සිතකින් වෙන දෙයක් තුල උනත් ওই ටික තමයි වෙලා තියෙන්නේ. දැන් අපි භාවනාවක් ගැනනේ ඔය කිව්වේ. දැන් පටිඝේ වැඩෙන වෙලාවක උනත් ওই ටික තමයි වෙලා තියෙන්නේ. කේන්ති ගිය වෙලාවක මොකක් හරි ඒ අත්දැකීම දිහා පින්වත්නි හොඳට බලන්න ඔය කියන න්‍යාය ඔස්සේ. එකපාර මොකක් හරි සිද්ධියක් නිසා කවුරු හරි කෙනෙක් දැක්කම අප්‍රියමනාප කෙනෙක් දැක්කම ඔන්න කේන්ති යනවා. කේන්ති යනකොට එකපාරම යාගේ සෝත විඥානේ පහළ වෙලා චක්කු විඥානේ පහළ වෙලා තියෙන්නේ. දකින්නකොටනේ යාට කේන්ති යන්න පටන් ගත්තේ. ඒතර ඔන්න චක්කු විඥානේ පහළ වුණා. විඥානස්කන්ධයක් පහළ වුණා. ඊට පස්සේ ඊට අනුව හඳුනගත්තා මේ අහවල් මිනිස්සයානි. මෙයා මට මෙහෙම කරපු කෙනානි කියලා ඔන්න හඳුන ගන්නවා. සංඥා ස්කන්ධේ පහළවීමක් වෙලා තියෙන්නේ පටිඝ සම්පයුත්ත හිතකින් කෙරෙන වැඩකදී. ඊට පස්සේ යාගේ හිතේ මොන වේදනාවක්ද ඇති වෙන්නේ? දුක් වේදනාවක් උපදිනවා. දුක් වේදනාවේ අනුසය වශයෙන් වැඩෙන්නේ මොකද්ද? පටිඝ අනුසය. සැප වේදනාව තුළ රාගානුසය වැඩෙනවා. දුක් වේදනාව තුළ පටිඝ අනුසය වැඩෙනවා. උපේක්ෂා වේදනාව තුළ අවිජ්ජා අනුසය වැඩෙනවා. ඊට පස්සේ ඔන්න යාගේ දුක් වේදනාව තුළ මොකද්ද උපන්නේ පින්වත්නි? ඒ දුක් වේදනාව තුළ එයාගේ හිතේ වේදනා ස්කන්ධේ පහළවීමක් උනේ. ඊට පස්සේ පින්වත්නි වේදනා ස්කන්ධේ පහළ වෙනකොට එයාගේ හිතේ අර පටිඝේ නිසාම සංකාර වැඩෙන්න පටන් ගන්නවා. සංකාර ස්කන්ධේ පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි නාම ධර්මයන් ඇසුරෙන් රූප ධර්මයන්ගේ වෙනස් වීමක් වෙනවා. රූපස්කන්ධේ පහළ වීම. ඒතකොට මේ රූප ධර්මයේ වෙනස් වෙනවා. දාඩිය දානවා. බැලු බැල්මට පේනවා නිකම් මූණ පුලුටු වෙච්ච ගතියක්. කේන්ති ගියාම දැකලා තියෙනවනේ. ඒතකොට ඒක බාහිරිනුත් පේනව නේද? එතකොට බලන්න පින්වත්නි ඇත්තටම වෙලා තියෙන්නේ හුදු නාම ධර්මයන් ටිකක පහළවීමක් හැර මේක මේ බාහිර ප්‍රශ්නයක් නෙමෙයි.
දැන් අපිට පේන්නේ බැලූ බැල්මට මේක බාහිර ප්‍රශ්නයක් විදියට. ඒකනි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ නතේ කාමයානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ කියලා. මහණෙනි මේ බාහිර ලෝකේ රාගේ නෑ කියනවා. බාහිර ලෝකේ කාමයේ කියලා එකක් නෑ කියනවා. ඒතර කාමේ රාගේ උපදින්නේ තමන්ගේ අස්සේ පින්වත්නි. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මහණෙනි මේක තමන්ගේ ඇතුලේ ප්‍රශ්නයක් කියලා. ඒතර මේක පිට ප්‍රශ්නයක් නෙමෙයි. අපේ තියෙන අවිද්‍යාව නිසා මේක පිට එකක් විදියට අල්ලන්න පටන් ගන්නවා. ඒ පිට දෙයක් විදියට අල්ලන්න පටන් ගත්තට පස්සේ පින්වත්නි තමන්ගේ අභ්‍යන්තරයේ සත්වපුද්ගල භාවයේ වැඩිගෙන එනවා. එතකොට මේ අවිද්‍යාවයි තණ්හාවයි නිසා තමයි මේක පිට එකක් විදියට අල්ලන්නේ. අවිද්‍යාවයි තණ්හාවයි කියලා කියන්නේ සංසාරේ පින්වත්නි අම්මයි තාත්තයි වගේ. බුද්ධ දේශනාවක තියෙනවා අවිද්‍යාවයි තණ්හාවයි කියලා කියන්නේ සංසාර මගේදී අම්මයි තාත්තයි වගේ. එතකොට දැන් මේ විදියට දකින්න ඕනේ ඇයි? හැම සිද්ධියකම මං කියවන්නේ දැන් මේ විදියට දකින්න ඕන කියලා. මේකට කියන්නේ මොකද්ද? පංචස්කන්ධයේ අනාත්ම ලක්ෂණය දකින්නවා කියලා. එතකොට මේ විදියට දකින්නකොට තේරෙනවා ඇත්තටම වෙලා තියෙන්නේ මම මේ බාහිර ප්‍රශ්නයක් බාහිර දෙයක් විදියට ඇල්ලුවාට ඇත්තටම වෙලා තියෙන්නේ හුදු සංස්කාර ටිකක ක්‍රියාත්මක වීමක් නේ කියලා Tamanට තේරෙනවා. ඇත්තටම වෙලා තියෙන්නේ මේ පිට එකක් නෙමෙයි මගේ ඇතුළෙම තමයි ඇති වෙච්ච බරපතල ප්‍රශ්නයක් මේ තියෙන්නේ හුදු නාම ධර්මයන් ටිකක් පහළ වෙලා ඇතිවි නැතිවි යාමක් විතරයි තියෙන්නේ කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. එතකොට ඔය සත්වපුද්ගල භාවය දුරු වෙන්න පටන් ගන්නවා. එතකොට මේකට සමීපව මේ විදිහට බලන්න පටන් ගත්තට පස්සේ එයාගේ හිතේ සත්වපුද්ගල භාවය අයින් වෙලා හිත ශූන්‍යත්වයට පත් වෙන්න පටන් ගන්නවා. එතකොට හැමෝටම දැන් මේ වගේ එකක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේක තේරුම් ගන්න උත්සාහ නොකළොත් එහෙම පින්වත්නි අපිට ඉතුරු වෙන්නේ බුද්ධ පූජා ටික විතරයි. මේ පණිවිඩය හොඳට කල්පනා කර පින්වත්නි හැම වෙලාවකම තේරුම් ගන්න බලන්න. ඕනම වෙලාවක ඔය ක්‍රියාකාරකම් ටික විතරයි පින්වත්නි වෙලා තියෙන්නේ. දැන් ඔකට හරි ලස්සන තැනක් තියෙනවා. අර වජිරා සූත්‍රයේ වජිරා කියලා භික්ෂුණියක් හිටියා. ඒ වජිරා භික්ෂුණිය පින්වත්නි දවසක් මේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර වැඩ හිටියේ. සවැත් නුවර වැඩි දැන් බලන්න අවබෝධයටපත් වුණ කෙනෙක්ගේ මේ தත්ත්වයේ ස්ථාවර වෙන විදිය මම මේ කියන්නේ. තුර වජිරා භික්ෂුණිය දවසක් කැලේ ඇතුළට ගියා භාවනා කරන්න ඕන කියලා හිතාගෙන. භාවනාවෙන් වාඩි වෙනවා කියලා හිතාගෙන වජිරා භික්ෂුණිය කැලේ ඇතුළට ගියා. තුර භාවනා කරන්න ලෑස්ති වෙනකොට මාරයා ආවා කියනවා වජිරා භික්ෂුණිය ළඟට. ඇයි රහත් වෙච්ච උත්තමාවියා. තුර රහත් වෙච්ච කෙනෙකුට කෙරෙන්කේ පිටිපස්සෙනුත් මාරයා ලුහු බැඳනනම් අපි ගැන මොන කතාන්දරද? අද හරියට මාර බලපෑම වැඩි මිනිසුන්ට. හොඳට බලන්න ධර්මයක් දියුණු කරනකොට එන බාධක වෙන කිසි දෙයකදී එච්චර බාධකෙන්නේ නැහැ. හිතින් අදිෂ්ඨාන කරගන්න මම මේ ගුණ ධර්මයේ දියුණු කරගෙන යනවා කියලා පුදුම සම්බාධක ගොඩක් පින්වත්. සමහර වෙලාවට හිතන්න දැන් සීලයක් දියුණු කරද්දි පවා මාර බලපෑම අද හරියට වැඩි. එතකොට සීලයක් දියුණු කරගෙන යනවා කියලා හිතාකට ඔන්න එයා සීලයක් දියුණු කරන්න එනවා. ඒ ආපු දවසේ ඉඳලා ප්‍රශ්න. එතකොට එයා දන්නේම නැතුව මේ අරුබුදේ දන්නේ නැති ශ්‍රාවකෙක් දන්නේම නැතුව ධර්ම මාර්ගයෙන් අයින් වෙනවා. ඇයි යාට තේරෙන්නේ නැහැ මේ මොකද්ද මේ උනේ කියලා. සමහර වෙලාවට දරුවන් විදියට දරුවන්ගේ වෙස්යෙන් ප්‍රශ්නේ ඉන්නේ. ඔන්න සිල් ගන්න ලෑස්ති වෙලා මේ අවුරුද්දේ නම් කොහොම හරි අඩුම මාසෙට දවස් දෙකක්වත් සිල් ගන්නවා කියලා සැලසුම් කරගෙන හිටියොත් එම් පොයටවත් සිල් ගන්න වෙන්නේ. එක්ක දරුවෙක් ඇවිල්ලා කියනවා අනේ අම්මා මට මේ දවස්වල මට මේ වැඩ වැඩි අම්මට පුළුවන් ද මේ පොඩි දරුවා අපේ පොඩි එක්කන බලා ගන්න කියලා කිව්වම ආ කමන්නේ නැහැ ඉතින් මම සිල් ගන්නත් යන්න හිටියේ කමන්නේ නැහැ ඉතින් මම මේ පොඩි එකා බලා ගන්නම් කියලා එයා ඒකට අහුවෙලා යන්නේ නැද්ද? එතකොට සමහර වෙලාවට අපිට තේරෙන්නේ නැහැ මාර බලපෑම දරුවගේ වෙස්යෙන් එන්න පුළුවන්. හොඳට බලන්න ගුණධර්මයක් දිනු කරනකොට කොච්චර අමාරුද කියලා දැන් බණ ටිකක් වුණත් අහගෙන ඉන්නකොට ඒක පින්වත්නි කොච්චර අපහසු වැඩක්ද? දැන් මේ පැයක් අමාරක් බණ ටිකක් අහන එක පුදුම වෙහෙස කර වැඩක්. ඒ වුණාට රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නකොට එහෙම කිසි ප්‍රශ්නයක් තියනවද? කිසි ප්‍රශ්නයක් නැහැ. සනීපෙට පැය 3-4ක් එක දිගට වාඩි වෙලා බලන්න පුළුවන්. නමුත් ධර්මයක් අහනකොට බලන්න පින්වත්නි මේ කුසලයේ පැත්තට එනකොට ඒක මොනතරම් දුෂ්කරද? එක පැත්තක් තමයි මාර බලපෑමත් හරියට තියනවාද?
දැන් බලන්න වජිරා භික්ෂුණිය ළඟට මාරයා එනවා. වජිරා භික්ෂුණිය ළඟට මාරයා ඇවිල්ලා කියනවා මාරයා ඇවිල්ලා මේ වජිරා භික්ෂුණිය හොඳ වැඩක් කරන්නම්, බය කරන්නම්, තැති ගන්නවන්නම්, වජිරා භික්ෂුණිය සමාධියෙන් පිරිහෙන තැනට මම වැඩ කරන්නම් කියලා මිනිස්සෙගේ වේශයක් මවාගෙන ඇවිල්ලා කියනවා කේනායම් පකතෝ සත්තෝ කුවං සංසස්ස කාරකෝ කුවං සත්තෝ සමුප්පන්නෝ කුවං සත්තෝ නිරුජ්ජති. ඔන්න යාගේ ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද? භික්ෂුණීන් වහන්සේ මට කියන්න, දැන් බලන්න අහන ප්‍රශ්නය, මට කියන්න මේ සත්වයා හැදුවේ කවුද? කේනායම් පකතෝ සත්තෝ කුවං සත්තස්ස කාරකෝ, මේ සත්වයා හැදුවේ කවුද? හදපු කෙනා කොහෙද ඉන්නේ? ඔන්න ඊළඟ ප්‍රශ්නේ. ඒ වගේම තමයි මේ සත්වයා ඉපදුනේ කොහෙන්ද? මේ සත්වයාගේ නිරුද්ධ වීම කොහෙද තියෙන්නේ? මෙහෙම අහනකොට නම් අපිට ඉතින් උන්හිටි තැනුන් නැති වෙනවනේ. ඇයි අපිට කෙලින්ම උත්තරයක් දී ගන්න තේරෙන්නේ නැහැ. දැන් මොකක්ද ඇහුවේ? මේ සත්වයා හැදුවේ කවුද? හදපු කෙනා කොහෙද ඉන්නේ? එතකොට මේ සත්වයා ඉපදුනේ කොහෙන්ද? නිරුද්ධ වෙන්නේ කොහොමද කියලා මට කියන්න කිව්වා. එතකොට අර වජිරා භික්ෂුණී බලන්නේ අවබෝධයට පත් වුණු කෙනෙක් අර අපි කියපු විදියට නිරන්තරයෙන් හිතන විදිය. ඒතර වජිරා භික්ෂුණිය බැලුවා මේ මහා අමුතු විකාර ප්‍රශ්නයන්නේ අහන්නේ. මේ වගේ මහා අමුතු විකාර වෙච්ච දුර්වල ප්‍රශ්නයක් අහන්නේ මේ මිනිස්සෙද්ද මේ අමනුස්සෙද්ද කියලා බැලුවා. එතකොට දකින්න උන්වහන්සේ දැනගත්තා මේ නම් පාපී මාර්යාම තමයි. ඒ වෙලාවේ කියනවා ඒයි පාපී මාරය. මේකට කොහොමද සත්වයේ පුද්ගලෙක් පණවන්නේ? අන්න බලන්න යා දකින්න විදිය. මේකට කොහොමද සත්වයේ පුද්ගලෙක් පණවන්නේ? හුදු සංඛාර පිටක් විතරයිනේ. අන්න බලන්න. මේක මේ හුදු සංඛාර පිටක් විතරයි කියනවා. හරියට කරත්තයක අංගෝපාංග එකතු කරලා කරත්තයක් හදාගත්තා වගේ කියනවා. මේක තියෙන්නේ හුදු සංඛාර පිටක් විතරයි කියනවා. මේකට සත්වයේ පුද්ගලෙ පණවන්න බෑ කියනවා. සත්වයේ පුද්ගලෙ පණවන්න බෑ කියනවා. හරියට රෝද එකතු වෙලා, වරපටි එකතු වෙලා, කරත්තේ හැදිලා, ඒකට ගවයොත් බැඳලා ඔක්කොම ඉවරුණා මේකට කරත්තේ කියලා කියනවා වගේ, රතේ කියලා කියනවා වගේ මේකට එක හෙලාම මේ පුද්ගල භාවයක් පණවන්නේ කොහොමද අහනවා මේ සුදු සංඛාර පිටකට. ඒ වෙලාවේ තමයි පින්වත්නි මාර්යා පසුබහින්නේ. මම දැනගත්තානේ වජිරා භික්ෂුණී කියලා මාර්යා පලා ගියා කියනවා. දැන් බලන්න අවබෝධයට පත් වුණු කෙනෙක් හැම වෙලාවෙම දකින්නේ මේ හුදු නාම ධර්ම ටිකක් ක්‍රියාත්මක වෙනවා කියන අදහස විතරයි. අපිට ඒක දකින්න බැරි වුණ නිසා තමයි අවිද්‍යාවෙන් වැහිලා, තණ්හාවෙන් බැඳිලා මේ භව ගමන දිගට පින්වත්නි යන්නේ. එතකොට මේ අත්දකින්න හැම සිද්ධියකම දකින්න පින්වත්නි ඇත්තටම වෙලා තියෙන්නේ හුදු නාම ධර්ම ටිකක ඇතිවි නැතිවි යාමක් හැර ඊට වඩා වැඩි යමක් නැහැ කියලා මනසින් දකින්න පටන් ගන්න පින්වත්. දැන් මේ විදියට දිගට හිතනකොට දැන් ඕනම අත්දැකීමක් තුළ පින්වත්නි ওই පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාමකට වඩා ඊට වඩා යථාර්ථයක් පේන්නේ නැහැ. අපි හිතනවා ඊට වඩා එකක් මේකේ ඇති කියලා. හැබැයි බාහිර දෙයක් විදියට දැක්කට වෙලා තියෙන්නේ මොකද්ද? වෙලා තියෙන්නේ මගේ ඇතුළේමයි ඒ ටික වැඩිලා තියෙන්නේ. ඒතර දැන් බලන්න සමහරලාට බුද්ධානුස්සතිය වඩනකොට මේක හොඳට ගැඹුරින් බලන්න බුද්ධානුස්සතිය වඩනකොට බුදුගුණ තියෙන්නේ බුදුහාරෝ ළඟ කියලා අපි හිතන්නේ. නමුත් වෙලා තියෙන්නේ මොකක්ද ඇත්තට? අපි හිතනවා බුදුරජාණන් වහන්සේ ළඟ තමයි බුදුගුණ තියෙන්නේ කියලා. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ මගේ හුදු මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාමක් විතරයි වෙලා තියෙන්නේ. දැන් බුදු ගුණ වඩනකොට සජ්ජායනා කර වඩනවන සෝත විඥානේ ඊට පස්සේ මනෝ විඥානේ පහළ වෙනවා, විඥානස්කන්ධයක් පහළ වෙනවා. හැබැයි අපි ඇල්ලුවේ මේක බාහිර දෙයක් විදිහට. නමුත් වෙලා තියෙන්නේ මොකද්ද? ඇතුලේ දෙයක්. ඇතුලේ නාම ධර්මයන් ටිකක ඇතිවීමක් නැතිවීමක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒක වඩාගෙන යනකොට ඔන්න පින්වත්නි බුදු ගුණ හඳුනා ගන්නවා. අරහං සම්මා සම්බුද්දයි. ඒ හඳුනා ගැනීම තුළ අපේ අභ්‍යන්තරයේ සංඥාස්කන්ධයක් වැඩිලා තියෙන්නේ. සංඥාස්කන්ධයක පහළවීමක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ සංඥාස්කන්ධේ පහළ වෙනකොට ඒ බුදුගුණ හඳුන ගන්නකොට ඔන්න යාගේ හිතේ පින්වත්නි නිරාමිෂ සුඛ වේදනාවක් උපදිනවා. වේදනාස්කන්ධය තමන්ගේ ඇතුලේ පහළ වෙලා තියෙන්නේ.
ඊට පස්සේ නිරාමිස සුඛ වේදනාවත් එක්කම පින්වත්නි යාගේ හිතේ ශ්‍රද්ධාව වැඩෙනවා. ඒ බුදු ගුණ සිහි කරනකොට හරියට භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ගෞරවයක් උපදිනවා. ඒ තුළ සංස්කාර වැඩෙන්නේ. සංස්කාර ස්කන්ධයක් පහළ වෙලා තියෙන්නේ. ඊට අනුව නාම ධර්මයන්ට අනුව රූප ධර්මයන්ගේ වෙනස් වීම වෙනවා. එතකොට ඇත්තටම බුදු ගුණ එළියේ තියෙන දෙයක් විදිහට අපි දැක්කට අපි දකින්න ඕන පින්වත්නි මේ භාවනාව තුළ පවා ඇත්තටම වෙන්නේ අභ්‍යන්තරයේ හුදු නාම ධර්ම ටිකක ඇතිවීමක් නැතිවීමක් හැර ඊට වඩා මොකක්වත් මේකේ උනේ නැහැ කියලා දකින්න දක්ෂ වෙන්න ඕන. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළා මහණෙනි හැම වෙලාවකම දක්ෂ වෙන්න කියනවා. මේ පංචස්කන්ධයේ මේ උදය වැය දකින්න ඇතිවීම නැතිවීම දකින්න දක්ෂ. මේක තමයි අවබෝධ කරගන්න තියෙන්නේ පින්වත්නි. ඊට වඩා වැඩි එකක් නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ මහණෙනි බර කියලා කියනවනම් මේකට තමයි බර කියන්නේ කිව්වනේ. මහණෙනි අකුලල දුක කියනවනම් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා පළවෙනි බුද්ධ දේශනාවේදී පින්වත්නි මතක් කළේ. මහණෙනි අකුලල මන් නුඹලාට කියන්නම් දුක කියන්නේ මේක. එහෙනම් අවබෝධ කරගන්න තියෙනෙත් මේ ගැන නේද පින්වත්නි? එතකොට ඒ කාලේ පින්වත්නි මේක අවබෝධ කරගන්න ඊටාම තීව්‍ර ඥානයක් තිබුණා. සමහර ස්වාමීන් වහන්සේලා ලොකු දහම් කතා දන්නේ නමුත් රහත් වෙලා. ඒකට හරි ලස්සනම සිද්ධිය තමයි බලන්න අර අස්සජී මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවැජියා හම්බුනාම උපතිස්ස අහනවනේ අනේ ඔබ වහන්සේ හරි ප්‍රසන්නයි, ඔබ වහන්සේ හරි ශාන්තයි, මැටි පාත්‍රයක් අරන් වඩිනකොට මම පහදිනවා, මම පිටිපස්සෙන් ආවේ ඔබ වහන්සේගේ ඉරියව්වට ප්‍රසන්න වෙලා ඒ ප්‍රසන්න අදහස ඇති කරගෙන මම මේ ඔබ වහන්සේත් එක්ක ටිකක් කතා කරන්න ආවේ. අනේ ස්වාමීනි ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා ඇහුවා නේද? අහනකොට මොකද්ද කිව්වේ? යේ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ මම වැඩි දන්නේ නැහැ කිව්වා බුදුහාරෝ ගැන. මගේ ශාස්ත්‍රූවරයා ගැන මම ගොඩාක් දන්නේ නැහැ කිව්වා. හැබැයි මගේ ශාස්ත්‍රූවරයා හේතුන් නිසා ඇතිවීමක් ගැනත් හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වීමක් ගැනත් කියන්නේ කිව්වා. ඊට වඩා මම දන්නේ නැහැ කිව්වා. හැබැයි රහත් වෙලානේ. උපතිස්ස පිරිවැජිය ඕක අහලානේ සෝතාපන්න වෙලා තියෙන්නේ. එතකොට මේ ඇතිවි නැතිවි යන ධර්ම ටිකක් තියෙන්නේ කියලා දැනගත්තට පස්සේ පින්වත්නි මේ සත්වපුද්ගල භාවයෙන් අයින් වෙලා හිත ශූන්‍යත්වයට පත් වෙලා පින්වත්නි ආය ඇවිලෙන්න මොකක්වත් නැති විදිහට නිවිල යනවා. ඒ නිවීම කොච්චර ස්ථාවරද කියනවා නම් හැබැයි මේක තවත් සංකීර්ණයි. පින්වත්නි ඔතනින් එහාට පින්වත්නි අර ওই විදිහට මේ ලෝකයේ සත්වයා සැපේට තරම් වෙන දෙයකට බැඳින්නේ නැහැ. එතකොට සැප වේදනාවක් ඇති වුණාට පස්සේ පින්වත්නි මේක ගැට ගැහෙන්නේ එහෙමයි. වේදනාවක් ඇති වුණාන් පස්සේ වේදනාවටත් එයා ආසා කරනවා. සැප වේදනාවක් උපන්නට පස්සේ ආයේ සැප වේදනාවට ආසා කරන්න පටන් ගන්නවා. ඔකට මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන්නේ යං වේදේති තං සංජානාති කියලා. වේදනාවත් සංජානනය කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකට ආසා ඒ කියන්නේ වේදනාවට ආසා කරනකොට වේදනාස්කන්ධයට ආසා කරනකොට එතකොට මේක හුදු නාම ධර්මයන් ටිකක් නම් තියෙන කියනකොට එයා ආසා කරන්නේ නැහැ නේ. එයා මේ වේදනාවට ආසා කරනකොට පින්වත්නි ඒ වේදනාව හදලා දුන්න සංඥාස්කන්ධයටත් ආසා කරනවා. හඳුනා ගැනීම නිසානේ වේදනාව ඇති වුනේ. වේදනාස්කන්ධය ඊළඟටනේ පහළ වුනේ. ඒ වේදනාව හදලා දුන්න සංඥාවටත් එයා ආසා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ සංඥාව ඇති වුණ විඥානස්කන්ධයටත් එයා ආසා කරන්න පටන් ගන්නවා. එතකොට එතනත් වෙලා තියෙන්නේ හුදු නාම ධර්ම ටිකක් ගැට ගැහි ගියපු බවක් විතරයි තියෙන්නේ පින්වත්නි. ඊට වඩා මොකක්වත් නැහැ. එහෙම වුණාට පස්සේ තමයි වෙන්නේ පංචස්කන්ධ ලෝකය උපාදානස්කන්ධයක් දක්වා වර්ධනය කරගන්නවා. මේ පංචස්කන්ධ ටික උපාදානය කරගන්නවා. එතකොට මේ හුදු පංචස්කන්ධ ලෝකයේ පංච උපාදානස්කන්ධයක් බවට දියුණු කරගත්තේ මේ බාහිර එකක් නෙමෙයි. මේක පින්වත්නි එළියේ ඇතිවෙච්ච බරපතල ප්‍රශ්නයක් නෙමෙයි. මේක Tamanගේ අභ්‍යන්තරයේ ප්‍රශ්නයක්. Tamanගේ ඇතුලේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් පින්වත්නි මේ තුල තියෙන්නේ. මේක මේ එළිය එකක් නෙමෙයි. එතකොට මේ ඇතුලේ ප්‍රශ්නේ කියන්නේ පංචස්කන්ධ ලෝකය පංච උපාදානස්කන්ධයක් හැදුවේ කවුරුත් පිට කෙනෙක් නෙමෙයි. මම තමයි පින්වත්නි ඒක හදාගත්තේ. මේ ගැට ගැහි යන ලෝකය පින්වත්නි මේ විදිහට දකින්න කොහොමද දකින්න ඕන? මෙන්න මේ විදිහට දකින්නේ. මේ ඇතිවෙච්ච විඥානස්කන්ධය හුදු නාම මාත්‍රයක් විතරයි. උදේම මේ විදිහට බලන්න හරි තෘප්තියෙන් උත්තේජනයකින් දවස ගෙවන්න පුළුවන්.
මේ ඇති වෙච්ච විඥානස්කන්ධය මේ සෝත විඥානය, චක්කු විඥානය, જીවහා විඥානය, මේ විදිහට මනෝ විඥානය, මේ විදිහට උපන් විඥානස්කන්ධයක් තියෙනවනේ. දැන් ලස්සන කෙනෙක් දැක්කට පස්සේ අපි හිතමු තරුණ දරුවෙක් ලස්සන තරුණ දැරිවියක් දැක්කහම එතකොට යාගේ හිතේ ඔන්න බලන්න ඇති වෙන විදිය අපිට ඕක තමයි උනේ. දරුවෝ වෙනුවෙන්, භෞතික දේවල් වෙනුවෙන් අපි අපේ මේ පංචස්කන්ධ ලෝකේ ඇතිවි නැතිවි යන බව අපිට හිතන්න බැරි වුණා. දැන් බලන්න ලස්සන කෙනෙක් දැක්කොත් එහෙම කොල්ලෙක් ලස්සන ගෑනු දරුවෙක් දැක්කොත් එයාගේ හිතේ මොකක්ද ඇති උනේ? දැන් අපි හිතනවා ඒක බාහිර එළිය එකක් කියලා, එළිය ප්‍රශ්නයක් කියලා. තමන්ගේ ඇතුලේ ඇති උනේ චක්කු විඥානයේ පහළවීමක්. දැක්කහම චක්කු විඥානයනේ පහළ වෙන්නේ. විඥානස්කන්ධයක් පහළ වුණා. ඒ විඥානස්කන්ධය තුල ඊට පස්සේ පින්වත් යා අඳුනගත්තා. කේශ කලාපේ වශයෙන්, මූණේ හැඩරුව වශයෙන්, ශරීර අංගෝපාංග වශයෙන්, ඇඳුම් පැළඳුම් වශයෙන්, එයාගේ ආගිය තොරතුරු වශයෙන් ඔන්න අඳුන ගන්නවා, හොයනවා. ඊට පස්සේ අඳුන ගන්නවා සංඥාවෙන් අඳුනගත්ත සංඥාස්කන්ධයක් පහළ වුණේ තමන්ගේ ඇතුලේ. ඒකට අනුව ඊට පස්සේ පින්වත්නි සැප වේදනාවක් උපන්නා. සැප වේදනාව තුළ මොකද්ද වැඩෙන්නේ? අනුසේ ධර්මයේ මොකද්ද පින්වත්නි? රාගානුසේනේ. එතකොට මේ සැප වේදනාව තුළ රාගානුසය කියලා මම ඉස්සෙල්ලා කිව්වේ දුක් වේදනාව තුළ පටිඝය වැඩෙනවා කියලා. එතකොට රාගානුසය වැඩිගෙන එනවා. එතකොට ඔන්න ඒ රූපේ දැකලා හඳුනා ගැනීම තුළ ඔන්න සැප වේදනාවක් උපන්නා. ඒ සැප වේදනාව උපදිනකොට Tamanගේ නාම ධර්මයක් පහළ වුණා. වේදනාස්කන්ධයක්. ඇතුළේ නාම ධර්මයක් පහළ වුණා. ඒ වේදනාස්කන්ධේ පහළ වෙනකොට පින්වත්නි එයාගේ ජීවිතේ සංස්කාර වැඩෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම එකතු කරොත් මේ සංස්කාර ටිකන්නේ මේ තියෙන්නේ. ඒතකොට සංස්කාර ස්කන්ධේ පහළ වීමක් වුණා. ඊට අනුව නාම ධර්මයන්ට අනුව රූප ධර්මයන්ගේ වෙනස්කමක් ඇති වුණා. ඒකට අපි ඉස්සලා වචනයක් කිව්වා චිත්තජ රූප කියලා. නාම ධර්මයන් නැසුනේ රූප ධර්ම වෙනස් වුණා. මොකද්ද රූප ධර්ම? සමහර විට එහෙම කෙනෙක් දැක්කහම එතකොට එයාගේ අභ්‍යන්තරේ හෝමෝන ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. උන් රූප ධර්ම වෙනස් වීම ඇති වෙනවා. ඊට පස්සේ ඒ ශරීරයේ රුධිර ලේ ගමනාගමනය වැඩි වෙන්න පුළුවන්. ඊට පස්සේ යා ළඟ හිටගෙන ඉන්නකොට දාඩිය දාන්න පුළුවන්. ඒත් රූප ධර්මයන්ගේ වෙනස් වීමක් ඇති වුණා. බලන්න පින්වත්නි ඇත්තටම වෙලා තියෙන්නේ එළියේ එකක් නෙමෙයි ඇතුලේ වෙච්ච හුදු නාම ධර්මයන් ටිකක මේ පංචස්කන්ධයක ඇතිවීමක් නැතිවීමක් හැර ඊට වඩා මොකක්වත් වෙලා නැහැ. එතකොට මෙන්න මේ විදිහට පංචස්කන්ධය පින්වත්නි දකින්න ඕන මෙන්න මේ විදිහටයි. මේ ඇතිවෙච්ච විඥානස්කන්ධය කුලඟක් වගේ ඇතිවි අන්නෝම දකින්න ඕන. උදේම කල්පනා කරන්න. මේ ඇති වෙන විඥානස්කන්ධය හුළඟක් වගේ ඇතිවි නැතිවි යන දෙයක්. සාරයි සුඛයි සැපයි සනීපයි හොඳයි ශාන්තයි කියලා ගන්නට මේකේ මොකක්වත් නැහැ කියලා කල්පනා කරන්න ඕන. ඒ විඥානස්කන්ධය ඇසුරින් හදාගත්ත සංඥාස්කන්ධය ඇතිවි නැතිවි යන හුදු නාම ධර්මයක් විතරයි. සැපයි සනීපයි හොඳයි ශාන්තයි කියලා ගන්නට මේකේ මොකක්වත් නැහැ. ඇතිවි නැතිවි යන හුදු නාම ධර්මයන් ටිකක් විතරයි කියලා මනසින් දකින්න දක්ෂ වෙන්න. මේ ඇතිවෙච්ච වේදනාස්කන්ධේ සැප වේදනාව වෙන්න පුළුවන්, දුක් වේදනාව වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාව වෙන්න පුළුවන්. ඒ ඇතිවෙච්ච විඳීම වේදනාස්කන්ධය හුදු නාම ධර්ම ටිකක් විතරයි හුළඟක් වගේ. බාහිර දෙයක් විදිහට අපි ඇල්ලුවාට හුළඟක් වගේ ඇතුලේ ඇතිවි නැතිවි යාමක් කර වෙන මොකක්වත් නැහැ කියලා මනසින් දකින්න දක්ෂ වෙන්න පින්වත්නි. ඒ වගේම පින්වත්නි මේ වෙලා තියෙන්නේ බාහිර ප්‍රශ්නයක් නෙමෙයි මගේ ඇතුළේම ප්‍රශ්නයක්. ඒ ඇතිවෙච්ච සංකාරස්කන්ධය හුදු නාම ධර්ම ටිකක් විතරයි හුළඟක් වගේ ඇතිවි නැතිවි යාමක් තියෙන්නේ. සැපයි සාරයි සනීපයි හොඳයි සුඛයි කියලා මේකේ අල්ලන්න දෙයක් නැහැ කියලා මනසින් දකින්න පටන් ගන්න. එතකොට පින්වත්නි එයාගේ හිත ඇවිලි යන හිත පුදුම විදියට නිවෙන්න පටන් ගන්නවා. ඒ නිවීම කොච්චර ස්ථාවරද කියනවා නම් පින්වත්නි එයාගේ හිත ශූන්‍යත්වයටපත් වෙනවා. සෝතාපන්නාදී මාර්ගඵල ලැබුවා නම් එයාගේ ඊතුරු මාර්ගඵල පූර්ණේ වෙනවා. එතකොට පින්වත්නි අවසාන දැනීම් මාත්‍රයක් විතරයි ඉතුරු වෙන්නේ. ඒතකොට අවසාන දැනීම් මාත්‍රේ පවා යා දකිනවා හේතු සහිතවයි මේ ඇති වුනේ.
ඒ කියන්නේ අවබෝධයට පත් වුණු කෙනෙකුට දැනීම් මාත්‍රයක් තියෙනවනේ. ඒ දැනීම් මාත්‍රයත් උදු නාම ධර්ම ටිකක් විතරයි කියලා එයා දකින්න පටන් ගන්නවා. ඒකත් හේතු සහිතවයි ඇති උනේ. මේ ජීවිතේන්ද්‍රයේ රූපයේ බිඳ වැටිලා නැහැ. එතකොට මරණයට මමපත් වෙලා නැහැ. කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම සිහිය නැති වෙලා නැහැ. ඒකයි මට මේ දැනෙන්නේ. ඒක තද නින්දකට මම වැටිලා නැහැ. ඒ වගේම ඉන්ද්‍රියන්ගේ යථා පරිදි ක්‍රියාත්මක වීමක්, මොළේ ක්‍රියාත්මක වීමක්, හදවතේ ක්‍රියාත්මක වීමක් තියෙනවා. ඒ නිසා තමයි මේ හුදු දැනීම මාත්‍රේ පවා මට දැනෙන්නේ කියලා ඒක හේතු සහිතව දකින්න පින්වත්නි. එතකොට තමන් නිවිල යනවා පින්වත්නි නැවත උපතක් කරා යන්නේ නැති විදියටම. එතකොට මේ පංචස්කන්ධ ලෝකයට මුලා වෙලා යන ගමන එයාගේ නවතින්න පටන් ගන්නවා පින්වත්. එතකොට එයාට තේරෙනවා මම මේ ආසා කරේ බාහිර දෙයකට නෙමෙයි මගේ ඇතුළෙම තියෙන නාම ධර්ම ටිකකට තමයි මම බැඳිලා ගිහින් තියෙන්නේ කියලා එයා මනසින් දකින්න පටන් ගන්නවා. එතකොට එන්නේ ඒ වෙලාවට තමයි. කියන්නේ අවසානයේ ඇතිවෙච්ච දැනීම් මාත්‍රේ පවා හුදු නාම ධර්ම ටිකක් විතරයි. ඒ ටිකත් ඇතිවි නැතිවි යන දෙයක් කියලා මනසින් දකිනකොට පින්වත්නි එයාගේ ජීවිතේ නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. කොහොමද? අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධා අන්න. අවිද්‍යාව නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට සංඛාර නිරුද්ධ වෙනවා. සංඛාර නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධ වෙනවා. විඥානය නිරුද්ධ වෙනකොට නාම රූප නිරුද්ධ වෙනවා. නාම රූප නිරුද්ධ වෙනකොට සලආයතන නිරුද්ධ වෙනවා. සලආයතන නිරුද්ධ වෙනකොට ස්පර්ශය නිරුද්ධ වෙනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වෙනවා. වේදනාව නිසා ඇතිවෙච්ච තණ්හාව නිරුද්ධ වෙනවා. තණ්හාව නිසා ඇතිවෙච්ච උපාදානය නිරුද්ධ වෙනවා. උපාදානය නිසා ඇතිවෙච්ච භවය නිරුද්ධ වෙනවා. භවය නිසා ඇතිවෙච්ච ජාතිය නිරුද්ධ වෙනවා. ජාතිය නිරුද්ධ වෙනකොට ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඔක්කොම නිරුද්ධ වෙලා යනවා. එතකොට යාට මරණේ තරම් සැපයක් නැහැ පින්වත්. මරණේ තරම් තනීප එකක් නැහැ වෙන. ඇයි? නිවෙන්න දෙයක් නැහැ. සම්පූර්ණ හද මණ්ඩල සීතල වෙලා නිවිලා ඉවරයි. මරණේ විතරයි වෙන්න තියෙන්නේ. ඒ ජීවිතේ පවතින එකත් එයා දකින්න හේතු සහිතව මේකත් වෙන්නේ. මගේ මේ හුස්ම වැටෙනවා. කර්ම ශක්තිය ක්‍රියාත්මක වෙනවා. ජීවිතේන්ද්‍ර රූපේ කඩා වැටිලා නැහැ. එතකොට මගේ මොළේ හදවත ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රියන් යථා පරිදි ඒ ටික නිසා තමයි මේ වෙලාවෙත් පවතින්නේ කියලා එයා දකිනවා. එතකොට එයා කොච්චර නිවිල යනවද කියනවා නම් පින්වත්නි එයාට මරණේ හරි සනීප දෙයක්. ඒකනේ අර පොඩි හාඳුරු කෙනෙක් එක දවසක් අර හොරු කණ්ඩායමක් අරන් ගියාලු මේ උන්වහන්සේ මරන්න බිලි පූජාවකට. උන්වහන්සේ රහත් වෙලා. උන්වහන්සේ අර ගලකට වෙලා වාඩි වෙලා ඉන්නවලු. දැන් හොරු බලනවා මේ පුදුමයිනේ මේ පුංචි හාඳුරෝ. අපි මේ බිලි පූජාවට ගෙනාව මේ හාඳුරෝ කිසි සද්දයක් බද්දයක් නැහැ. ඉතින් මේ හොරු නායකයාටත් කිව්වලු මේ පොඩි හාඳුරෝ මරණය ගැන දන්නේ නැහැ වෙන්න ඇති. එතකොට හොරු නායකයා ළඟට ගිහින් අහනවලු දැන් අර පිහිහෙම මුවහත් කරනවා බිලි පූජාවට. මේ හාඳුරෝ වගේ වගක් නැතුව පාඩුවේ ඉන්නවා. සාමාන්‍ය පොඩි හාඳුරු කෙනෙක්. ඒ කාලේ ඉතින් පුංචි අය ධර්මය අවබෝධ කරානේ. හරි තියුණු ප්‍රඥාවක් තිබ්බනේ මේ සත්වපුද්ගල භාවයක් නැහැ නාම ධර්ම ටිකක් විතරයි තියෙන්නේ කියලා දකින්න දක්ෂ පිරිසක් තමයි බුද්ධ කාලේ පහළ වුණේ. ඒ ඇත්තෝ අවබෝධයටපත් වුණා. ඒතර අර හොරු නායකයා ළඟට ගිහින් ආනවා හාඳුරුනේ ඔබ වහන්සේ මේ මරණය ගැන දන්නේ නැහැ වෙන්නේ මගේ හිතේ. ඔබ වහන්සේ මරණය ගැන මුකුත් දන්නේ නැතුව ඇති වෙන අය නම් අපි මෙහෙට අරන් ආවම අනේ මම මරන්න එපා ජීවිතේ දීපන් කියලා කෑ ගහනවා. ජීවිතේ දෙනවා නම් අපි ඕන තරම් සල්ලි දෙන්නම් අනේ මරන්න එපා කියලා කෑ ගහනවා. වෙන අය මේ අපිට වැඳ වැටෙනවා. මැති ඇමතිවරු සිටුවරු පවා අපි ළඟ දන ගහලා අඬා වැටෙද්දී ඔබ වහන්සේ මේ පාඩුවේ ඉන්නවනේ. එතකොට උන්වහන්සේ කියනවා නෑ මම මරණය දන්නවා කියනවා. මරණය ගැන මම දන්නවා කියනවා. ඊට පස්සේ ලස්සන වාක්‍යයක් කියනවා. මට මරණේ සනීප වුණු ලෙඩක් කියනවා. මරණය කියන රෝගේ මට සනීප වෙලා තියෙන්නේ කියනවා. ඉතින් මං අඬන්නේ මොකටද කියනවා. ඇයි නිවෙන්න දෙයක් නැති වුණාට පස්සේ මරණය තරම් සනීප දෙයක් තවත් ඇත්තේ නෑ. ඒ නිසා පින්වත්නි හැම වෙලාවකම කල්පනා කරන්න ඇත්තටම මේ හැම අත්දැකීමක් තුළම ඔය ටික වෙන්නේ පින්වත්නි. හැම අත්දැකීමක් තුළම වෙලා තියෙන්නේ හුදු නාම ධර්ම ටිකක ඇතිවි නැතිවි යාමක් හැර ඊට වඩා වෙන මොකුත් වෙලා නැහැ. ඒක හැම අත්දැකීමක් තුළම දකින්න පින්වත්නි. එතකොට බණ ටික අහගෙන යද්දී උනත් මම බණ අහනවා කියලා Tamanගේ සත්වපුද්ගල භාවයේ උඩට ගන්නෙ නැහැ.
ඒ නිසා ඔබ හැම දිනාටම මේ දේශනාව අපි අද මේ දේශනා කරපු දේශනාව ගැඹුරුයි. හැබැයි හුඟක් සරල කරලා මම දේශනා කළේ. මේ විදිහට කල්පනා කළොත් ඒකාන්ත වශයෙන් නිවීම සුවපත් වීම දෙතුන් දිනකට හරි හදා ගන්න පුළුවන්. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ පිණිස සසර දුක හමාර කර ගැනීම පිණිසම මේ කුසල් උපකාර වේවා හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද ධර්ම දේශනාවේ දායකත්වය කුරී කඩුව නැගෙනහිර මැණික්කින්න පදිංචි විශ්‍රාමික කෘෂි රක්ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් අධ්‍යක්ෂක WMLB විජේසේකර මහත්මයා සහ විශ්‍රාමික පාඨශාලාචාරිණී කාන්ති රත්නායක මහත්මිය ඇතුළු පින්තුන් දරලා තියෙන්නේ. මේ අතු විශාල කුසලයක් සිද්ධ කරගත්ත බෞද්ධ නාලිකාව තුලින් විශාල පිරිසක් මේ දේශනා ශ්‍රවණය කරાવી. බොහෝ පිරිසක් ජීවිතයේ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපා ගනීවි. බොහෝ දෙනෙක් මේ ධර්ම මාත්‍රයකින් හරි සැනසෙයි පින්වත්නි. මේ සැනසෙන මොහොතක් ගානේ පින්වත් WMLB විජේසේකර මහත්මයාටත් පාඨශාලාචාරිණී කාන්ති රත්නායක මහත්මියටත් විශාල කුසලයක්. ඒ දෙපළගේ ප්‍රධාන අරමුණු විදියට මීට වසර 21කට පෙර මිය පරලෝකීය WMLB විජේසේකර මහත්මයාගේ දයාබරණීය පියතුමන්ට සහ කාන්ති රත්නායක මහත්මියගේ පියතුමන් සහ මෑණියන්ටද පවුලේ නමින් මියගේ සියලු ඥාතීන්ටද පින් පැමිණවීමට ඒ ඇතු මේක අවස්ථාවක් කරගෙන තියෙනවා. ඒ වගේම දැනට සුජීවත්ව සිටින 94 වියෙහි පසුවන ARM රම්මැණිකේ දයාබරණීය මෑණියන්ටත් පවුලේ සියලු දෙනාටත් නිරෝගී සුව දිගාසිරි සම්පත් ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම මේ දේශනාවට මේ මැදිරි පරිශ්‍රවයට සම්බන්ධ වුණු ඔබ හැම දිනාගේම ජීවිතයේට ධර්මී පීඨ පිළිසරණ යහපත අභිවෘද්ධිය සැලසේවා කියන බලවත් අදිෂ්ඨානයත් අද දේශනාවේ දායකත්වයේ දරණ පින්නතුන් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා ඊ타ම් ඉක්මන් භවයකදී ඔබ හැම දිනාටම අප හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නටම මේ පිං බලවත් වේවා හේතු වේවා වාසනාව වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ බලාපොරොත්තු එසේම ඉෂ්ට සමෘද්ධ වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම මේ පිනතුන් බලාපොරොත්තු වෙනවා අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරයන් වහන්සේ වන නම කියන්න අවසරයි. පින්වත් දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේටත් ප්‍රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පඬිත නම කියන්න අවසරයි. අපවත් වී වදාළ නාපානි පේමසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන අපවත් වී වදාළ මහා සංඝරත්නයටත් බෞද්ධ කාර්ය මණ්ඩලයටත් මේ කොරෝනා වසංගතයෙන් පීඩා විඳිමින් සිටින සියලු දෙනාගේ සුවපත් භාවයේ පිණිසත් මිය පරලෝ ගිය හැම දෙනාගේම සුගතිය පිණිසත් ඒ වගේම රාජකාරී කටයුතු වල නිරත වෙන සෞඛ්‍ය අංශවල ත්‍රිවිධ හමුදාවේ පොලිසිය හා රාජ්‍ය නිලධාරීන් හැම දිනාටම යහපතක් සිතක් ශාන්තියක් වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන තියෙනවා. ඒ හැම දිනාටම නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය පිණිසම මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවියන්ටත් මේ පින් උපකාර වේවා. සියලු දෙවියෝ අප රට ජාතිය සම්බුද්ධ ශාසනය ගෞතම බුදුසසුන බොහෝ කල් රකීවා. සියලු දෙවියෝ මේ පින් ආවර්ජනය කරමින් මානසිකාරය කරමින් සතුටු වෙත්වා. ලංකාදීපය ආරක්ෂා කරත්වා. මේ පවතින තත්ත්වය ඊටාම ඉක්මනින් සමනය වෙලා ලංකාවාසීන්ට ලෝකවාසීන්ට තමන්ගේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයෙන් පවත්වගෙන යන්නට දෙවියන්ගේද රැකවරණයේ නොපෙනෙන බලවේගයක් හැටියට ලැබේවා කියන අදිෂ්ඨානයත් අද දේශනාවේ දායකත්වයේ දරපු පින්වත් WMLB විජේසේකර මැතිතුමන් ප්‍රදාන කාන්ති රත්නායක මහත්මිය ප්‍රදාන රැස්ුණ එකතු වුණු ශ්‍රවණය කරපු සියලු ලංකාවාසී ලෝකවාසී හැම දිනාටම වහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.
පින්වත්නි පුරා හෝරාවකට ආසන්න කාලයක් ඔබටත් මටත් ධර්මයෙන් අනුශාසනා කළ පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නාද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙතගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදුසසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.